අයිබෝවන් ඔබට සුබ දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපේ සුපුරුදු හමුවීම අයිබෝවන් සුබ දවසක් සමගින් පත්තරවල විස්තර කියන්නට හිතවතුනි අද ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා මේ මාසයේ අවසන් දිනය අද අවසන් සෙනසුරාදා වගේ මේ මාසයේ අවසන් දිනය 2020 වසර නිම වෙන්නට තව මාස දෙකක් තිබෙන්නේ 2020 වසර නිම වෙන්නට කොච්චර වේගයෙන් 2020 ගෙවි ගියද කියන කාරණාව හිතන්නටත් මේ ඉදිරි මාස දෙක පමණ ඉතුරු වී තිබෙන්නේ කියන කාරණාව හිතන්නටත් හොඳ අවස්ථාවක් බවට පත් වේ අද දවස. විශේෂයෙන්ම මුළු මහත් ලෝකයක් වෙලාගත් කොවිඩ් වදුර ඒකම අපි රටක් විදියට අපේ ව්‍යාප්තිය වළක්වා ගැනීමට දරන උත්සාහයන් ඒ වෙනුවෙන් තමයි බස්නාහිර පළාතම නිරෝධායන ඇදිරි නීතියට නතු කරනු ලැබුවේ. හැබැයි එය අවභාවිත කළ පිරිසක් පිළිබඳව බරපතල චෝදනාවක් නැගෙනව සෞඛ්‍ය අංශ වෙතින් සහ ආරක්ෂක අංශ වෙතින් ඒ පිළිබඳව තොරතුරු සහ රෝගීන්ගේ ව්‍යාප්තිය ඊයේ තවත් වැඩි වර්ධනය වුණා. අපේ රෝගීන් සංඛ්‍යාව දසදහසේ සීමාව ඉක්මවා ගියා. ඊයේ දවසේ රෝගීන් වාර්තා වුණා 633 දෙනෙක්. ඒකම රෝගී බෝවීමේ හැඩරුව වෙනස් වෙලා තිබෙන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥතුමන් කියන අතරවාරේ අද සෑම පුවත්පතකම ප්‍රධාන සිරස්තල සැකසී තිබෙන්නේ පොලිසිය සම්බන්ධ කාරණා රැසකින්. විශේෂයෙන්ම ලංකාදීපේ කියන්නේ ප්‍රධාන සිරස්තලයේ පොලිසිය 1200ක් නිරෝධායනයේ 60කට කොරෝනා බස්නාහිරින් පැන්න අය නිරෝධායන නැවතී සිටින රෝහල් පරීක්ෂාවට එන අය අල්ලන්න සඳුදා සිට මෙහෙයුමක් මේ පිළිබඳ තොරතුරු කියන්නේ යොජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා. දිවයින ප්‍රධාන සිරස්තලයේ තිබෙන්නේ නිරෝධායන ඇදිරි නීතියසේ කොළඹ තරු හෝටලයක මගුලක්. ඒ ප්‍රකාශනය තුළම තිබෙනවා කිසියම් ආකාරයක උද්වේගකර ස්වරූපයක් මේ පුවත්පත් පවා කියා සිටිනේ මේ වැරද්දක් වගේ. මේකේ නොගේ තොරතුරු පොලිසිය හා සම්බන්ධ තොරතුරු රැසක් එක්ක අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා. ඒ නිවැරදි කර ගැනීම පිණිස සහ වඩා දැනුවත් වීම පිණිස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නීතිඥ අජිත් රෝහණ මහතා ආයුබෝවන් සුබෝදෑසනක්. ආයුබෝවන් සුබෝදෑසනක් ඔබටත් කමල්. මා සඳහන් කළ තොරතුරු අතරවාරයේ පොලිසියේ බොහෝ දෙනෙක් සම්බන්ධ තොරතුරු තිබෙනවා. පොලිසියේ රෝගීවන් සහ නිරෝධායනයට ලක් කරන්නන්ගේ පිරිස විශේෂයෙන්ම නිරෝධායනයට ලක් කරන්න 1200ක් යා තොරතුරු වාර්තා වෙනවා. කොහොමද මේ පිරිස්වල තොරතුරු මං හිතන්නේ ඇසීම ජාතික වගකීමක් බවට පත් වෙන ඔවුන් රාජකාරී නිරත වීමට ගොස් තමයි මේ ආසාදිතයන් බවට පත් වුනේ සහ නිරෝධායනයට ලක් වුවන් බවට පත් වුනේ. ඔවුන්ගේ තොරතුරු කොහොමද මේ මොහොත වන විට? ඇත්තටම කමල් මේ පොලිසියේ 60කට ආසන්න සංඛ්‍යාවක් ආසාදිත වුණේ මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ පොකුරත් එක්ක තමයි මේක ඇති වුණේ. බොහෝ විට මේ අපේ විශේෂ කාර්ය බලකායි වගේම කොළඹ අවට පොලිස් ස්ථානවල ඒ භෝජනාගාර පොලිස් මෙස් එක ඒ පොලිස් ස්ථානයේ භෝජනාගාරයේ බාරව ඉන්න ඒ නිලධාරීන්ට තමයි මේ ආසාදිත තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඔවුන් ඒ මාළු මිලදී ගැනීමට ගිහිල්ලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ව්‍යාප්තිය සිදු වෙලා තියෙන්නේ. ඒක තමයි ඒකේ ප්‍රභවය. කෙසේ වෙතත් මේ නිරෝධායන ක්‍රියාවලින් අපි අඛණ්ඩව සිදු කරනවා. ඍජු නිරෝධායන ක්‍රියාවලියට පොලිස් නිලධාරීන් 400ක් විතර යොමු කරලා තියෙනවා. අනිත් අය ඔය කියන ආකාරයට 1000ක් 1200ක් විතර බැරක්වල රඳවලා තියෙනවා. කෙසේ වෙතත් අපි ගන්න තියෙන උපරිම ප්‍රියවර අරගෙන තියෙනවා මේක පැතිරීම වළක්වන්න පොලිස් නිලධාරීන් අතර ඒ සියලුම අංගෝපාංග බෙහෙත් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම ඒ වගේම මෙවලම් දීලා තියෙනවා. නමුත් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු පොලිසිවල සිද්ධ වෙනවා. ඒවා නවත්තලා නැහැ. ඒ ආකාරයටම කටයුතු කරගෙන යනවා. කෙසේ වෙතත් මේ තත්ත්වය පාලනය කරන්න අපි හැම පියවරක්ම අරගෙන තියෙනවා. නිරෝධායන ඇදිරි නීතිය ප්‍රකාශයට පත්වීමත් සමගම බස්නාහිරින් පැන්න අය ගැන ගන්න පියවර ගැන බොහොම උද්වේගයෙන් ඔබ බොහොම නීත්‍යානුකූලව ඊයේ කතා බහට ලක් කළා. මේ මොහොතේ ඒ පිළිබඳව ඔබේ සඳහන කොහොමද? දැන් මේ ගැන පියවර දෙකක් ගන්නවා. පළවෙනි පියවර තමයි දැන් ඊයේ පොලිස් මුලස්ථානයේ විශේෂ නියෝගයක් නිකුත් කළා බස්නාහිර පළාතෙන් පිට පොලිස් ස්ථානවලට. ඒකේ සඳහන් කරේ බස්නාහිර පළාතේ තියෙන පොලිස් වසම් 112 හෝ කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 5යි දුම්මල සූරිය කුලියාපිටිය නාරම්මල ගිරිඋල්ල පන්නල මේ පොලිස් වසම් වල ඉඳලා යම් කිසි කෙනෙක් 29 වෙනිදා ඒ කියන්නේ බ්‍රහස්පතින්දා 30 ඊයේ කොහේ හරි ලංකාවේ වෙන ප්‍රදේශයක නිමාඩු නිකේතනයකට හෝටලයකට සංචාරක බංගලාවකට විශ්‍රාම ශාලාවකට වෙනත් නවාතැන් පොලකට ඇවිල්ලා තියෙනවා නම් මේ දවස් දෙක ඇතුලේ ඒ පොලිසිය වලින් ගිහිල්ලා ඒ පැත්තේ ඉන්න සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අරගෙන ඒ අය දින 14කට නිරෝධායනයට ලක් කිරීම පිළිබඳ ලක් කිරීමක් කරන්න ඕනේ. ඒ කරන්නේ වෙන කිසිම කාර්යයකට නෙමෙයි. මොකද නැත්නම් ඒ පැත්තේ සංචාරය කරොත් ඒ ප්‍රදේශෙත් මේ රෝගය ව්‍යාප්ත වෙනවා. අපි දන්නේ නැහැ මේ ගිය අය අතර කොච්චර අය ඉන්නවද කියලා. ඉතින් ඒ නිසා දැන් 29:30 ගියා නම් ඒ අය දින 14ක නිරෝධායනයකට ඒ ප්‍රදේශෙ ලක් වෙනවා. ඒ ලක් වුණාට පස්සේ ආපහු කොළඹට එනකොට ඒ අයට එරෙහිව නිරෝධායන
රීතින් යටතේ අපි නඩු පැවරීමට කටයුතු කරනවා. එතකොට යම් කිසි කෙනෙක් ඔය අපිට දැන් හෝටල් නවාතැන් පොළ පරීක්ෂා කරන්නේ නැතු පරීක්ෂා කරනකොට අහුුනේ නැත්නම් ඒත් ඒ අය අපිට සඳුදා උදේට ආපහු කොළඹට එනකොට ඒ අය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. කොළඹට ඇතුළු වෙන ස්ථානවලදී දැන් අර ගියායට ওই දින දෙකේදී ඒ තැන් වලම දින 14ක් නිරෝධායනයට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි සෝෂල් මීඩියා එක ඒ වගේම මුහුණු පොත මොනිටර් කරනවා. දැන් ඒවැ සමහර අය සඳහන් කරලා තිබුණා පින්තූරات එක්ක දාලා අපි නම් වෙලාවට පැන්නයි කියලා. ඒවා ඒ වගේ තොරතුරු අපි ඒවා අධීක්ෂණය කරලා අපේ තොරතුරු තාක්ෂණ කොට්ටාශය පොලිසියේ ඒ වගේම මාධ්‍ය කොට්ටාශය ඒ ඇඩ්‍රස් ලබාගෙන ඒ අය පිළිබඳවත් අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරවර ඔබ සඳහන් කරන විභාග සඳහා යන දරුවන්ට දෙමාපියන්ට සහ පරීක්ෂකවරුන්ට ඇඳිරි නීතිය බාධාවක් කර නොගන්නා ලෙස එයත් ඔවුන්ගේ හිත සුවය පිණිස කාරණාවක් බවට පත් වේ. මේ උදෑසනෙත් එය අද දවසේ ප්‍රශ්න පත්‍ර කිහිපයකට උත්තර බඳින්නට යන දරුවන් ඉන්නවා. ඔවුන්ට මේ පණිවිඩය අපි යලි සඳහන් කරමු නියෝජ්‍ය පොලිස්පතිතුමනි. ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. උසස් පෙළ විභාගයේ දරුවන්ට කාර්ය මණ්ඩලවලට ඇඳිරි නීතිය බලපාන්නේ නැහැ. ඇඳිරි නීතිය නොතිබුණා කියලා ඇඳිරි නීතිය තිබුණේ නැහැ කියලා සලකලා ඒගොල්ලන්ට කටයුතු කරන්න පුළුවන්. ඕනෑම අවස්ථාවකදී විභාගයට සහභාගී වීම සඳහා කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අද අහන අවසන් ප්‍රශ්නය අද දවසේ උද්ගත වූ තත්ත්වය පිළිබඳව පොලිසියේ ජාතික සිහි කැඳවීම කුමක්ද නියෝජ්‍ය පොලිස්පතිතුමනි? අපි නිරන්තරයෙන් සඳහන් කරන්නේ බස්නාහිර පළාත් තුළ සංචරණය 100% සීමා කරන්න. අනෙක් ඇඳිරි නීතිය නැති ප්‍රදේශවල වුණත් සංචරණය සීමා කරන්න. ඒ වගේම රැස්වීම් පවත්වන්න එපා, එකතු වෙන්න එපා, සමූහ ක්‍රීඩා පවත්වන්න එපා, කාඩ් සෙල්ලම් කරන්න එපා. කට්ටිය එකතු වෙලා මේ සෞඛ්‍ය සිරිත්වලට අනුගත වෙලා කටයුතු කරන්න. පොදු ප්‍රවාහන සේවයක් වුණත් භාවිතා කිරීමේදී කල්පනාකාරී වන්න, අත්පිරිසුදු කරගන්න මේ කාරණා තමයි අපිට කියන්නේ. බොහොම ස්තුතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට මේ උදෑසනේ අප සමග තොරතුරු බෙදා හදා ගන්නට පැමිණියාට. එතුමන් සඳහන් කරන්නේ සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ වෛද්‍ය අංශ ඒකම ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ඔබ පුජ්‍යල කේන්ද්‍රීයව ඇති කරගත් විරසකයක් මත නෙමෙයි මේ රටක් ජාතියක් විදිහට ඔබේ ආරක්ෂාව තහවුරු කර ගැනීම තුලින් පමණයි අපිට මේ රෝග ව්‍යාප්තිය ඊටාම බරපතල විදිහට ඊටාම ව්‍යසනකාරී විදිහට ව්‍යාප්තිය සිදු වෙමින් පවතිනවා. ඒ නිසා තමයි මා සඳහන් කරේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ මේට මාස කිහිපයකට පෙර ආතු අපි අත්විඳි තත්ත්වය නෙමෙයි මෙහි ව්‍යාප්තිය දක්න ලැබෙන්නේ. ඒ නිසා තමයි ඊයේ 633ක් රෝගීන් අපිට වාර්තා වුණේ. මේ තත්ත්වය අවම කර ගන්නට කරුණාකර මේ නිර්ණායකයන් අනුගමනය කරන්න ඔබ නිරන්තර දෑත් පිරිසුදු තබා ගැනීම සහ දුරස්වභාවය පවත්වා ගන්න. ඒකම දැන් අද දවසේ සිහිපත් කිරීම කරනවා අතුරු මාවත්වල මම් මාවත්වල ක්‍රීඩා කරන්නට ක්‍රිකට් ෆුට්බෝල් ක්‍රීඩා කරන්න දරුවන් යොමු කරන්නට එපා. ඕන් නිවාසිතවම තබා ගන්න. ඔවුන් මේ අහල පහල දරුවන් එක්ක කටයුතු කිරීමේදී ඔවුන්ගේ අත්වලින් ලංවීම තුළ මේ විස බීජය පැතිරුණු අයෙක් වේ නම් ව්‍යාප්ත වීමට ඉඩ කර තිබෙනවා. මේ බරපතල අවදානම් තත්ත්වය කරුණාකර දෙමාපියන් වටහා ගනිවේයි අපිත් විශ්වාස කරනවා. ලංකාදීපයේ සෙසු තොරතුරු කිහිපයකට ඔබේ අවධානය මා ප්‍රධාන සිරස්තලයකව පොලිසිය 1000ක් නිරෝධායනයේ ඊට පස්සේ මේ ආශ්‍රිත තොරතුරුත් එක්ක අපිට හම් වෙනවා බස්නාහිර අනිද්දා ඉවත් කළත් ඇඳිරි නීතිය ප්‍රදේශ 68ක ඇඳිරිය දිගටම පවතින වගේ තමයි පොලිසිය සඳහන් කරන්නේ. මේ පිළිබඳ තොරතුරු අපිට ඇතුළු පිටු සටහන් වලින් හමු වෙනවා. අර බස්නාහිර අනිද්දා ඉවත් කළත් ප්‍රදේශ 68ක ඇඳිරිය දිගටම බස්නාහිර පළාතට පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට පනව ඇති නිරෝධ හැ ඇඳිරි නීතිය අනිද්දා අලුයම 5ට ඉවත් කළද මීට පෙර සිට නැවත දැනුම් දෙන තුරු මීට පෙර සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා තිබූ පොලිස් බල ප්‍රදේශ 68ක ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. ඔවුන්ට සතියේ දවස් දෙකක් ඖෂධ සහ සෙසු පාරිභෝගික ද්‍රව්‍ය මිලදී ගැනීමට නිවසින් බැහැරට යන්නට ඉඩ කඩ ලබා දී තිබෙනවා උදේ 8 ඉඳලා රාත්‍රී 10 දක්වා. ඊට පස්සේ මේ දවස්වල කටින පින්කම් සිදුවන සමය ඒ සම්ප්‍රදායන් ඒ චාරිත්‍ර මහත් වගකීමෙන් ගෞරව සම්ප්‍රයුක්ත ඉෂ්ට කරන්නට බොදුනුවන් පිළිවෙත් පුරනවා. ඒට කිසියම් ආකාරයක වාරණයක් පැනවී තිබෙනවා සහ නිර්ණායක ඉදිරිපත් වී තිබෙනවා. කටින පින්කමට 5 නමක් ගිහියන් 30ක් ප්‍රමාණවත් කියා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දන්වනවා. කටින පූජෝත්සවය පවත්වන්නේ නම් සෞඛ්‍ය නීති පිළිපදමින් හා අවම පිරිසගේ සහභාගීත්වයෙන් ඒවා පවත්වන්නයි විහාරාධිපති හිමිවරුන්ට දැනුම් දෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්ය පෙරුම් මහතා සඳහන් කරන සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් කටන පින්කම් පැවැත්විය යුතු අතර ඊට සහභාගී වන සදහැතුන්ගේ තොරතුරු වාර්තා තබා ගැනීමද වැදගත් බවයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දැනුම් දෙන්නේ. අපි එහි කදිම ආදර්ශයන් දුටුවා ඊයේ ලංකාවේ ප්‍රකට නමගිය විහෙර විහාරස්ථානවල
විහෙර විහාරස්ථානවල දක්නට ලැබුණේ නැහැ සදහැවතුන් සහභාගී වූ වගක්. ඔවුන් නිවාසිතව තමන්ගේ පෙහෙවස් සමාදන් වීමෙන් කටයුතු කරා. ඒ අති මහත් ආදර්ශයක්. මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය තමන්ගේ දායක දායකවන් දැනුවත් කරිත් ඒ විදිහට ඔවුන් ඒ 100% පිළිපැද්දා. සැමියා නිරෝධායනය වෙද්දී බිරිය වැඩට ආවේ කොහොමද? සමෘද්ධ සංවර්ධන නිලධාරීව ප්‍රශ්න කරනවා. ඒ අනුව තමයි සමෘද්ධ කන්තෝරු වහන්නට සිද්ධ වෙලා තිබෙන්නේ. කළමනාකරණ සහකාර නිලධාරීන් COVID-19 රෝගය වැළඳීම නිසා බත්තරමුර සිරිපායේ සිව්වන මහලේ සමෘද්ධ සංවර්ධන දෙපාර්තමේන්තුව පෙරේදා වසා දැමුවා. එම නිලධාරිණියගේ සැමියා මත්ස්‍ය ව්‍යාපාරික බව දෙපාර්තමේන්තුව ආරම්භ සඳහන් කරනවා. සතියකට දින 3ක් පමණ සේවයට එන ලෙස දෙපාර්තමේන්තුව නිලධාරීන් දන්වා තිබීදී එම නිලධාරිණිය සතියේ දින 5ේම සේවයට පැමිණ තිබෙන බව තමයි වාර්තා කරන්නේ. මම හිතන්නේ වැඩ රාජකාරී අධිකව පවතින තත්ත්වයක් තුළ එය ආවද එහෙම නැත්නම් නොසලකිල්ලෙන් ආවද කියන කාරණාව දන්නේ නැහැ. කොහොම නැත් දෙපාර්තමේන්තුවක් වහන්නට සිදු වුණා. සමෘද්ධ සංවර්ධන දෙපාර්තමේන්තුව අපිට මතකයි මේට පෙර සමයේ රුපියල් 5000 දීමනාව ලබා දීම ඇතුළු සමාජ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වයක් ලබා දෙන්නට දායක වුණා. නමුත් මේ වතාවේ ඒ කටයුතු වලට දායක වන්නට සිදුවන්නේ නැහැ. ටික දවසක් කාන්තෝරුව වහන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඒකම කොක්කල බ්‍රැන්ඩික්ස් සේවිකාවකට කොරෝනා එකට වැඩ කළ 27ක් නිරෝධායන යන තොරතුරත් මිරිහානේ ගම් 3ක් හුදකලා කිරීමට පියවර ගත සෞඛ්‍ය අංශය ඒ පිළිබඳ තොරතුරු සටහන කොළඹ මිරිහාන ප්‍රදේශයේ වේල්සිරිපුර රාවුලපුර ප්‍රගතිපුර යන ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇතැයි COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන මේ ප්‍රදේශ වලින් කොරෝනා රෝගී ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වීමත් සමග කොළඹ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. තවත් කොරෝනා රෝගීන් 314ක් හමු වෙච්ච තොරතුර කොරෝනා නැති එකම දිසාව කිලිනොච්චේ පමණයි. මේට පෙර ආතු මුලතිව් දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තා වුණේ නැහැ. හැබැයි ඊයේ එහෙත් රෝගීන් වාර්තා වුණා. කුරුණෑගල නගරයේ කඩසාප්පු වසා දැමීමට පියවර ගත්ත නගර සභා කම්කරුවන් 6කට කොරෝනා වැළඳිච්ච තොරතුරත් එක්ක තමයි ඒ පිළිබඳව කටයුතු කරන්න සිදු වුණේ. ඒ අතර අපි අද දවසේ ලංකාදීපයේ තොරතුරු අතර මුල් පිටුවේ ඡායාරූප සටහනට එන්නේ ඔබට පරිස්සම් වෙන්නට කියන්නේ හිතවතුනේ දෛනික දිවි පෙවත සරි කරගන්න බොහෝ දෙනෙක් මේ මොහොතේ අසරණ භාවයට පත් වී තිබෙනවා. මේ මොහොතේම සිහිපත් කරන්නම් ඔබේ අසල්වැසියන්ට එදිනදා ජීවනෝපාය සරි කරගන්න මිනිසුන් තමන්ගේ ජීවනෝපාය ඇනහිට තිබෙනවා. ඔවුන්ගේ දුක්ඛම් කටු ගැන හොයා බලන්න. මේ ඡායාරූපේ මා තෝරාගත්තේ මෙන්න මේ සිහි කැඳවීම පිණිස. ඇඳිරියේ ඇවිත් පාළුව රජ කරන සඳ කොහිවෙද යම් මගක් කුසගිනි නිවෙන ලෙද කොහිවෙද යම් මගක් කුසගිනි නිවෙන ලෙද. ඒ අනුවේදනීය ඡායාරූප සටහන එක්කම අපි ලංකාදීපෙන් තෝරා ගන්න අවසන් තොරතුර ගුවන් හමුදාපතිවරයා විශ්‍රාම යනවා. ලබන සඳුදා නව ගුවන් හමුදාපතිවරයෙකු පත් වෙනවා. ඒ පිළිබඳ සටහන ඒ පත්වන ගුවන් හමුදාපතිවරයා මාතෘභූමියේ විසල් විජයග්‍රහණයේ අනුපම හවුල්කරුවෙක් විශේෂයෙන් කෆීර් බලගණය මෙහෙයවනු ලැබුවේ මුල් කාලිනව එතුමන් විසින්. ගුවන් හමුදාවේ 18 වුණු ගුවන් හමුදාපතිවර වශයෙන් එයා වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරලා තිබෙනවා. එතුමා වැඩ බාර ගන්න ලබන සඳුදා නව ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ යනුවෙන් වූ වාර්තාවයි මා ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි පුවත්පතේ මුල් පිටුට ඔබේ අවධානය යොමු කරන්නේ දෙවෙනි ප්‍රධාන සිරස්තලයේ මම මේට පෙර ආතු සඳහන් කළා. නිරෝධායන ඇදිරියසේ කොළඹ තරු හෝටලයක මගුලක් නඩු පවරන වග තමයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ. ඊයේ සෑම රූපවාහිනියක් වෙතින්ම මේ වාර්තා කරා. බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබීදී වත්තල ප්‍රදේශයේ තරුණයෙකු හා කොට්ටහේන ප්‍රදේශයේ තරුණයෙකුගේ විවාහ ගිවිස ගැනීම ඊයේ කොළඹ තරු හෝටලයක පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹිටියේ පොලිසිය විමර්ශන ආරම්භ කළ තිබෙනවා. ඒ මනාලි වලට විරුද්ධව සහ හෝටලයේ පාලනාධිකාරියට විරුද්ධව පියවර ගන්නා වගේ තමයි මේ තොරතුරු කියා සිටින්නේ. ඒ අතර බස්නාහිර නිලධාරීන් 34කට දැනට ආසාදනය වෙලා පොලිසියට කොරෝනා පැතිරීමේ අවදානම පිළිබඳව සටහන නියෝජ්‍ය පොලිස්පතිවරයා කිව්වේ අවම කර ගැනීමට උපරිම උත්සාහ දරමින් සිටින වග. ඒ අතර වාරයේ දිස්ත්‍රික්ක 24ටම කොරෝනා කියන කාරණාව දිවෙන වාර්තා කරන්නේ මේ විදිහට. ආසාදිතයන් ගණන් දසදහස ඉක්මවනු ලැබුවා. කුරුණෑගල සහ පූර්ණලුව නගර වසා දැමීමට පියවර ගත්තා. පන්නල ඇඟලුම් කම්හලක සේවිකාවක් හදිසියේ මිය ගොස් තිබෙනවා. වැඩිම ආසාදිතයෝ ගම්පහ සහ කොළඹ රත්නපුර රෝහලේදී දරු ප්‍රසිද්ධියක් සිදු කළ මවකටත් කොරෝනා. කොග්ගල ඇඟලුම් සේවිකාවකටත් කොරෝනා. සමෘද්ධ සංවර්ධන දෙපාර්තමේන්තුව වසා දැමීමට ගත් පියවර පිළිබඳවත් මේ අතර දවසේ සටහන්ව තිබෙනවා. ඒ අතර වාරයේ හරි තාක්ෂණයේ දුන්නා නම් පැයකට PCR 90ක් කරන්න තිබුණු වග මේ කියන්නේ රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමේ සභාපති රවි කුමුදේශ් ඔවුන්ගේ උපදේශ පිළිපැද්දේ නැහැ. ඒ නිසා තමයි පැය 8ක්
පමණ කාලයක් ගත වෙන සම්ප්‍රදායික ඒ කියන්නේ නිරෝධායන PCR පරීක්ෂණ සඳහා පැය 8ක් ගත වෙන සම්ප්‍රදායික ක්‍රමයට තවමත් භාවිතා කරන්න සිදු වුණේ කියලා මේ විදිහට සඳහන් කරනවා. ඒ අතර වාරේ අපිට හමු වෙනවා පෙත්තක් බොන්න දීලා ගයක් සුද්ධ කරලා PCR කරන්න ඕනෑ කියලා PHI විසින් ආව කියලා තමයි කියන්නේ. අපි මේ පිළිබඳව තොරතුරු ඉදිරියේදී ඉදිරිපත් කරනවා. දිවිනේ කොරෝනා ආශ්‍රිත තොරතුරු මුල් පිටුවෙන් මා මෙලෙස ඉදිරිපත් කරේ. විරාමයක් පිණිස අවසර දෙන්න යලිත් අපි ඉක්මනින් හමු වෙමු. අපි යලිත් ආයුබෝවන් සුබ දවසක් සමග අද 31 වෙනි සෙනසුරාදා 31 වෙනිදා මාසයේ අවසන් දවසේ පුවත්පත් තොරතුරු ඉදිරිපත් කරමින් ඉන්නේ. ලෝකයේ අවධානය ශ්‍රී ලංකාවට වඩා වැඩියෙන් යොමු වෙච්ච තත්ත්වයක් තුළ චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පිළිබඳව ලෝකයේ අවධානය යොමු වෙච්ච තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවට නව චීන තානාපතිවරයෙකු පත් කොට ඒවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ නව චීන තානාපති චී ෂෙන් හොන් යනුවෙන් වාර්තා කරන්නේ එය නව චීන තානාපතිවරයා ලෙස චී ෂෙන් හොන් මහතා එරට රජය විසින් පත් කළ තිබෙනවා. මෙහිදී ඔබට දැනගත යුතු විශේෂ කාරණාව තමයි ඒ මහත්මයා මේ රටට පැමිණෙන්නට පෙර ආතු එහිදී PCR පරීක්ෂණ කරගෙන ඇවිත් තිබෙනවා. මෙහි දින 14ක් ස්වයං නිරෝධායනයේ ලක්වීමෙන් පස්සේ තමයි එතුමා රාජකාරිය ආරම්භ කරන්නේ. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඓතිහාසික සම්බන්ධතා වැඩි වර්ධනය කර ගැනීමට තමන් නිරන්තර කැපවී කටයුතු කරන වගේ තමයි චී ෂෙන් හොන් මහතා සඳහන් කරන්නේ නව චීන තානාපතිවරයා. අපි ඊට පස්සේ දිනමින පුවත්පතේ තොරතුරු කිහිපයකට ඔබේ අවධානය යොමු කරන ප්‍රධාන සිරස්තර සටහන විශාලනය කරන ලද අකුරෙන් සටහන් වී තිබෙන්නේ මේ ඒ වගේම හිත සුවය දනවන ආරංචියක් බවට පත්වේ නිරෝධායනයට ලක්වන පිරිස් වලට තමන්ගේ දෛනික දිවිපෙවත සරි කර ගැනීමට කටයුතු කළ නොහැකි තත්ත්වයක් තුළ මේ සුභාරංචියක් බවට පත්වේ. නිරෝධායනය වන පවුල් වලට රුපියල් දසදහසක බඩු මල්ලක් නිවෙස් වලටම ලබා දීමට පියවර ගන්නා වග COVID-19 වසංගතයේ හේතුවෙන් නිවාසවල ස්වයං නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් දසදහසක් වටනා බඩු මල්ලක් ඔවුන්ගේ නිවාස වෙතම නොමිලේ පිරිනැමීමේ වැඩපිළිවෙල රජය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා. ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවද තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගමන්දරේ 27 වෙනිදා පැවති සාකච්ඡාවේදී එළඹ තීරණයකට අනුව බෙදා හැරීමේ නියමිත මෙම බඩු මල්ල යුද හමුදාවේ සහාය ඇතිව නිවාස වෙත යැවීමට නියමිත බව තමයි ආරංචි මාර්ග කියා සිටින්නේ. ඒ අතර එළවලු පළතුරු සහ වියලි ආහාර ඇතුළත් මෙම බඩු මල්ල රුපියල් 5000ක වටිනාකමින් යුක්ත අවස්ථා දෙකකදී ලබා දෙන බව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 6807කට බඩු මල්ලු ලබා දීම ඊයේ ආරම්භ කළ බවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සඳහන් කරනවා. ඒකම COVID-19 ආසාදිතයන්ගේ සමීපතම නිරෝධායන වන මධ්‍යස්ථාන වලට යොමු කිරීම වෙනුවට ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධායනය ලක් කිරීමට රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ගයට සමගාමීව තමයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඉදිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශ වෙත වල වෙසෙන අඩු ආදායම්ලාභී ජනතාවට රුපියල් 5000ක දීමනා ගෙවීමේ වැඩපිළිවෙලක්ද රජයේ පසුගියදා ක්‍රියාවට නැන්නුවා. කෝටි 4කට වැඩි මුදලක් ඒ සඳහා වියදම් කරා. නිරෝධායන ඉදිරි නීතිය හේතුවෙන් අපහසුතාවට මුහුණ පාසින ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මෙම ක්‍රියාමාර්ග ගත් වගේ තමයි කියා සිටින්නේ. ආරක්ෂක අංශවල මෙදිහත් වීමෙන් යහුසුළු එකේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. කිසියම් ආකාරයක අඩුපාඩුවක් සිදුවන්නේ නම් ඔබේ ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරිවරයා හරහා මේ දැනුවත් කරන සමාජ මාධ්‍යයකට මුදාහරින්නට පෙර ආතුව මා හිතන්නේ මේ අතිශය කාර්යබහුල වටපිටාවක් තමයි නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශත් කටයුතු කරන්නේ. ඔබේ හිතසුව පිණිස සහ ඔබේ සුබ සිත පිණිස ලබාගත් තීරණයට ඔබ සමගාමී හවුල්කරුවෙක් වෙන ලෙස තමයි අපි දැනුම් දෙන්නේ. ඒකම ඔබට මතක ඇති මාස කිහිපයකට පෙර ආතුව බස්නාහිර සහ තදාසන නගරවල නිවසේ සිට වැඩ කිරීමේ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාවට නැන්නුවා. ඒ යාවත් කාලින කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර නිකුත් කළ චක්‍රලේඛය අනුව නිවසේ සිට වැඩ කිරීම යලි ආරම්භන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක් අනුවෙන් වාර්තා කරන්නේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යලි ක්‍රියාත්මක කරන්නේ චක්‍රලේඛයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන් වගේ තමයි මේ විදිහට අපිට වාර්තා වෙන්නේ. ඒ එක්කම අද දවසේ තවත් තොරතුරු කිහිපයක් තිබෙනවා. මේ කවර තත්ත්වයක් තුළ වුණත් ජාතික ආදායම පෝෂණය වෙන අවස්ථා නෙමෙයි එහි වියදම් ඉතාම වේගෙන් වැඩි වර්ධනය වෙනවා මේ සුබ සාධන සහ සෞඛ්‍ය සේවාවල සහ මේ රෝගීන් සුවපත් කිරීමට නිරෝධායන කටයුතු වලටත් අපේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය යම් තරමකට ඇනහිට තිබෙන තත්ත්වයක් තුළ වුණත් විදේශ ණය ගෙවීම පැහැර හරින්නේ නැති බව විදේශ අමාත්‍යවරයා මේ කියා සිටින්නේ. කුමන තත්ත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම පැහැර නොහරින බව විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ලෝක බැංකුවේ නියෝජිතයන් හමුවේ සහතික වී තිබෙනවා. විපක්ෂයේ කවරාකාර මතවාදයක් නියෝජනය කරත් මේ මොහොතේ අද දවසේ අපිට කියන්නට තිබෙන්නේ මේ ජාතික ආර්ථිකය බිඳ නොවැටි පවත්වා ගැනීමට ඉතාම බරපතල උත්සාහයක් දරමින් සිටිනවා. ඒ එක්කම අපේ ණයබරින් මිදීමේ ක්‍රියාමාර්ග නතර කොට නැති වගේ තමයි විදේශ අමාත්‍යවරයා කියා සිටින්නේ.
ලංකාව නොකළ වැරද්දකට දඬුවම් ගෙවනවා මේ තොරතුරු කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ වායු දූෂණය අසාමාන්‍ය ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. නිරන්තර අවධානයෙන් ඉන්න අය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කියනවා ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යෑමක් මේ දිනවල නිරීක්ෂණය වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියනවා. විශේෂයෙන්ම මේ තත්ත්වයට හේතුව තිබෙන්නේ ඉන්දියාව ඇතුළු ඒ ආසන්න රටවල වායුගෝලීය දූෂණය වීම මේ සුළං තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකාවට හමා ඒම. ඒ නිසා මේ රෝගීන් ශ්වසන පද්ධතිය ආසාදිත තත්ත්වයට පසුවන පිරිස් මුවාවරණ පැළඳ කටයුතු කරන්න කියන්නේ විශේෂම තදාසන නගරවල රථවාහන භාවිතයත් අඩු වී තිබෙනවා. ඒ නිසා වායු දූෂණය රථවාහන මගින් සිදුවන්නේ නැහැ. නමුත් මහනුවර ඇතුළු නගර කිහිපයක නම් මෙහි සඳහන් වී තිබෙනවා ඕන් වඩා වැඩි අවධානයෙන් ඉන්න ගර්භණී මාතාවන්, ඒකම කුඩා දරුවන්, වැඩිහිටියන් ශ්වසන රෝග වලින් පෙළෙන්නන් වැනි සංවේදී කණ්ඩායම් වලට බලපෑමක් එල්ල කිරීමේ හැකියාව තිබෙන බව. ඒකම රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චානත් ජයසුමන කියන්නේ ඖෂධ තැපෑලෙන් නිවසරණ ලබා දීමේ වැඩපිළිවෙල දෙවන අදියර ක්‍රියාත්මකව පවතින වග රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා එමෙන්ම මාසයකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන්ට එම ඖෂධ තැපෑලෙන් නිවසර ලබා දීමේ දෙවන පියවර කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක කළ බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චානත් ජයසුමන කියනවා. ඒ අතර වාරයේ තවත් තොරතුරකට ඔබේ අවධානය විපක්ෂයේ ඇතමෙක් අර නින්දෙන් අවදි වූ වගේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීමෙන් පස්සේ ක්‍රියාශීලී දායකත්වය ලබා දෙන දේශපාලන මේ රජය ගොඩනැගීමට දායකත්වය ලබා දුන් ඇතම සක්‍රිය දේශපාලන ක්‍රියාකාරකයන්ට අපවාද නගමින් සිටිනවා. MCC ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක සිටින්නේ නැති වගේ ඒ අතරවාරයේ කියන්නේ අමාත්‍ය විමල් වීරවංශ MCC ගිවිසුම වත්මන් ආණ්ඩුව අත්සන් නොකරන බවත් අත්සන් කරන ආණ්ඩුවක තමන් සිටින්නේ නැති වගත් ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරනවා. එහිදී වැඩිදුරටත් අදහසක් විමල් වීරවංශ මහතා කියනවා පොම්පියෝ නො වෙන කාගේ ඌව පදයකට නටන්නේ නැති ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඍජු ස්ථාවර පාලනයක් රට තුළ තිබියදී කිසිවෙකු කලබල වීමට හේතුවක් නැහැ. ශ්‍රී ලංකාවට පැමිණ පිටත්වගේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පොම්පියෝගේ පැමිණීම සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලඥයෝ ඉන්න තක්කඩි ටිකක් බොහොම කලබලයට පත් වෙලා මේ අය කලබලයට පත් කිරීම සඳහා අසාර්ථක පහත් පෙළේ උත්සාහයක නියැලුණා ජනතාව කලබලයට පත් කිරීම සඳහා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසගේ අවතැන් වූ කල්ලියත් 103 රතු කමිස දහරේ කල්ලියත් මේ සම්බන්ධයෙන් බිහිතිකාවන් නිර්මාණය කරන වෙර දන්නවා. අපි ඊටමත් පැහැදිලිව දන්නවා මයික් පොම්පියෝ නොවේ ඊට වඩා ලොක්ෙක් මේ රටට ආවත් ඒ ඕනෑම ලොක්කෙකුට මේ රටේ ගෞරවය රැකගෙන මේ රටේ අභිමානය රැකගෙන මේ රටේ ස්වෛරීත්වය පාවා දෙන්නේ නැතුව රටේ ස්වාධීනත්වය පාවා දෙන්නේ නැතුව ඒ ඕනෑම කෙනෙක් එක්ක අවශ්‍ය ගනුදෙනු කරන දක්ෂ නායකත්වයක් මේ රටේ සිටින වගේ තමන් දන්නා වගේ තමයි විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ. විශේෂාංග පෙළ අතර වාරයේ දුෂ්ට අරමුණු පෙරදූ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ අදහස් එක් කරන්නේ ඒ සඳහා ක්‍රියාශීලී දායකත්වය ලබා දුන් ගවින්දු කුමාරතුංග මන්ත්‍රීතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුයකම ජාතික සංවිධානයේ සභාපති 19 දුෂ්ට අරමුණු පෙරදූ 20 වෙනි සංශෝධනය දිවයින 15 වෙනි පිටුව ඔබ කියවා බලන්න. දිනමිනෙහි කතුවරගේ අදහසට ඔබේ අවධානය යොමු කරන්නේ ඇවිද්ද පය කොවිඩ් හදයි කියන අනුතුරුදායක සිහිගැන්වීමත් වීමත් එක්ක එහි සටහන පෑලියගොඩ වෙළඳ පොළ රටේ ප්‍රධාන මාළු වෙළඳ පොල්ල සැලකිය හැකිය. දකුණෙන් නැගෙනහිරින් හා රටමැදින් ගණන්කරු එහි ඇති. එහෙත් එහි වෙළඳ සංකීර්ණ තුල කොවිඩ් වැළැක්වීමේ සෞඛ්‍ය ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක වුණේ නැති අවාසනාවට තමයි අපි මේ මුහුණ දී සිටින්නේ ආසන්න වශයෙන්. විපක්ෂයේ දේශපාලකයන් හොඳ හැටි ආරක්ෂාව වෙමින් කොවිඩ් වැඩසටහන විවේචනය කරන්න පටන්ගෙන තිබේ. සමහරු කොවිඩ් වැළැක්වීමේ කමිටුව විවේචනය කරති. තවත් සමහරු ආධාර මුදල් ගැන කතා කරති. තවත් සමහරු අහිංසක ජනතාව කුලප්පු කරති. කොවිඩ් වසංගතයට මුවාවී දේශපාලන වාසි සලසා ගැනීමට ඉදිරිපත් වීම නිවටකමකි. ඒ සිදුවිය යුත්තේ වසංගත නිවාරණයට පක්ෂ බෙහෙදකින් තොරව සහයෝගය දැක්වීමය. විපක්ෂ 나යකතුමා කොවිඩ් වැළැක්වීම සඳහා රජයට සහයෝගය දක්වන බව කියා සිටියද දුන් සහයෝගයක් ගැන වාර්තා වන්නේ නම් නැත. විපක්ෂයේ ආණ්ඩුව නොව ජනතාව විපක්ෂයේ ආණ්ඩුවට නොව ජනතාවට සහාය දක්වන්නේ නම් වඩා වැදගත්ය. ජනතාවට සහයෝගය දැක්විය හැකි ආණ්ඩුව හා වැඩසටහන විවේචනය කිරීමෙන් නොවේ. තමන්ගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයකින් පසුවීමට සියලු ජන කණ්ඩායම් හිතර ගැනීම වැදගත්ය. පණව ඇති නීති රීති අකුරටම පිළිපැදීමෙන් ඉහත කාරණේ ඉටු කරගත හැකිය. ඒ අතර පැරණි පුරුදු අත්හැරීමද අලුත් පුහුණු ඇති කර ගැනීමද ජනතාවට සිදුවනු ඇත. යලිත් කිව යුත්තේ ඇවිදින පය කොවිඩ් හදන වගේය. ඒ දිනමෙන කතුවරයාගේ සටහන. ඊට පස්සේ ඔබේ අවධානය යොමු කරන්නේ
දිවයින කතුරයාගේ සටහනට රෝසිට මෙන්ම ගමේ සයිමන් අයියාටත් ඇති වගකීම පිළිබඳව තමයි මෙහි සිහි කැඳවන්නේ. ඒ පිළිබඳව සටහන් පෙළේ කියා සිටින්නේ කොරෝනා වැළැක්වීමට තරාතිරමකින් තොරව හැම කෙනෙකුටම මහඟු වගකීමක් පැවරෙන බව ඔබ කියවා බලන දිවයින කතුරයාගේ සටහන. අපි අවධානය යොමු කරන්නේ දැන් දිනමෙනෙහි කාටුන් කිහිපයකට. දිල්රුගේ සීපදේ කියා සිටින්නෙත් මේ වගමයි. බස්නාහිරට සීමාතර කෙරේ කියා සමහරු කඩිනමින් දුවගෙන ගමට ගියා. දැන් ගිය හකුර ගැන පළ නැත දෝෂක තියා ගිය අය ගෙට වෙලා ඉනුමැන රටේ නොයා. ගිය අය ගෙට වෙලා ඉනුමැන රටේ නොයා කියා තමයි එහි සිහිපත් කිරීම. ගිනිකසය කියන්නේත් මෙවැන්නක්මයි. ගජමන් නෝනාගේ කව්පදය කොරෝනාගෙන් ගැලවෙන්නට කියලයි ඇඳිරි නීතිය දැමුමට සිතුවේ. ඇඳිරි නීතියෙන් ගැලවේ ඉන්නයි ගමරටදී උදවිය පැතුවේ. කීදේ නාහන උදවිය හින්දා කවුරුත් කරදරයට නතුවේ. කළ වර්ධෙන් තව ටික දොහකින් යලි පොකුරු තැන මතුවේ. ඒ අවධානම ගජමන් නෝනාගෙන්. ඊට පස්සේ ඔබේ අවධානය අද දවසේ අවසන් කාටුන් සටහනට දෙවෙනි පුවත්පතෙන් උපුටා ගන්නා කාටුනය අනුරාධගේ සටහන. ලොස්සූ බව කිව්ව 19 පුස්සුන 20ට කතා නායක ගහයි අත්සන. රැස්වී විධායක සභාවේදී ප්ලස් වුණ ඇස්වල කඳුළු පුරවන් අනුර දුක් වින. ඕකයි තත්ත්වේ දිවයිනේ සටහන. හිතවතුනි පුවත්පත් තොරතුරු හමාර කරන්නට පෙර ආතු යලිත් මතක් කරන්නේ ඔබේ පරිස්සම සෞඛ්‍ය පිළිවෙත් උපරිමයෙන් අනුගමනය කිරීම, දෑත් පිරිසුදු තබාගැනීම, දුරස්ස භාවය සහ නිරන්තර මුවාවරට පළඳින්න, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල එයට උපරිමයෙන් දායකත්වය ලබා දෙන්න, මේ රෝගය පාලනය කිරීමට ඔබේ සහභාගීත්වය ලබා දෙන්න. ඔබට යහපත් දවසක් ප්‍රාර්ථනා කිරීමෙන් පුවත්පත් තොරතුරු හමාර කරන්නේ ඔබට යහපතක්ම වේවා. ආයුබෝවන්.